දැන් ජනාධිපතිවරණ සටන පටන් අරගෙන ටික දවසක් ගත වෙලා තියෙනවා. ඉතින් අපි දකිමින් ඉන්න දේ තමයි මේ ජනාධිපතිවරණය ආරම්භ වෙච්ච මොහොතේ සිට මේ දක්වාම සිදුවෙන සිදුවීම් දිහා බලන විට මේ ජනාධිපතිවරණය ලෝක වාර්තාවක් තියෙන ජනාධිපතිවරණ බවට පත් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ලෝක වාර්තාව තියන්නේ වෙන කිසිවකින් නෙවෙයි. ලෝකේ වැඩියෙන්ම රජයේ සම්පත් සහ රාජ්‍ය බලය පාවිච්චි කරගත්තු මැතිවරණයේ බවට ජනාධිපතිවරණ බවට මේ ජනාධිපතිවරණේ පත් වෙමින් තියෙනවා. දැන් විශේෂයෙන් අපි කවුරුත් දන්නවා මේ ජනාධිපතිවරණය දින නියම කරන්නත් කලින් ආණ්ඩුවේ අපේක්ෂකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහතාගේ පැත්තෙන් මහා පරිමාණයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පටන් ගත්තා. අපි කවුරුත් දැක්කා විශාල වශයෙන් කටවුට් ඉදිකලා කටවුට් එල්ලුවා. මාර්ග නීති නොසලකා සමහරට මාර්ග සංඥා පූර්වවල පවා කටවුට් එල්ලලා නගර වැහෙන්නම මේ කටවුට් මේනියාව ප්‍රදර්ශනය කළා. ඊට පස්සේ ඊළඟට ඒ පිළිබඳව ඇතිවෙච්ච සමාජ විරෝධයත් විශේෂයෙන්ම නීතික සංගමයේ මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීන්දුව කිරීමත් එක්ක පොලිසියට සිද්ධ වුණා සමහර කටවුට් ප්‍රමාණයක් ඉවත් කරන්න. නමුත් අපි දකිනවා ප්‍රධාන පාරවල් කටවුට් ටිකක් ඉවත් කරාට තවමත් මේ නීති විරෝධී කටවුට් මුළුමනින්ම ඉවත් කරලා නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ඇතුලේ කටවුට් ප්‍රදර්ශනය කිරීම මේ අය දිගටම කරමින් යනවා. මේ මෑතදී ආරංචියක් ආවා නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඇතුළට ඇවිල්ලා ගුරුවරයන්ගේ විරෝධය නොසලකා කටවුට් එකක් එල්ලලා ගියා කියලා. ඊට අමතරව දැන් මේ මොහොතේ ගත්තමත් අපි ගත්තොත් ඔය අධිවේගී මාර්ග අවසන් වෙන තැන්වල මාතර අධිවේගී මාර්ගයේ මාතරින් අවසන් වෙලා එළියට බහිනකොටම විශාල කටවුට් ප්‍රමාණයක් හයි කරලා තියෙනවා. තාම ඒවා ගලවලා නැහැ. ඒ වගේම කොට්ටාව පිවිසුමෙන් එළියට බහිනකොටමත් පාර දිගේ කටවුට් පේලියක් හයි කරලා තියෙනවා. ඒක මාර්ග සංවර්ධන අධිකාරියෙන් කරලා තියෙන්නේ. ඒවා ඉවත් කරලා නැහැ. මේ විදිහට රාජ්‍ය ආයතන රසක මේ කටවුට් ඉදි කරලා තියෙනවා. එතන මේ කටවුට් ඉදි කිරීම කොච්චර බරපතලද කිව්වොත් එහෙම මේ කටවුට් ඉදි කිරීමට ආරම්භයේදී පොලිසිය පවා සම්බන්ධ වුණා. දැන් මේ කටවුට් ගලවන්නයි පොලිසිය ඉන්න ඕනේ. හැබැයි කටවුට් ගලවන්න ඉන්න පොලිසිය කටවුට් හයි කරන්න හයි කරපු අවස්ථාත් අපිට දකින්න ලැබුණා. දැන් අපි ගාව මේ ඡායාරූපයක් තියෙනවා. මේ තියෙන්නේ මේ මැතිවරණය ප්‍රකාශයට පත් කරපු දවස්වල, ඒ කියන්නේ පහුගිය නොවැම්බර් 18-19 දවස්වල අඟුණකොළ පැලැස්ස නගර මැද්දේ ඉදිකර තිබිච්ච කටවුට් එකක්. එතකොට මේ තියෙන කටවුට් එක ඒ ප්‍රදේශය අය අපේ ඒවල තියෙන පින්තූරෙත් අරගෙන එතකොට මේක දැන් අයින් කරලා තියෙන්නේ. මේ කටවුට් එකේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පින්තූරේ. ඒකේ යටින් ලියලා තියෙනවා දැන් අපේ යුතුයකම ඉටු කරමු. ඊට යටින් තියෙනවා පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අඟුණකොළ පැලැස්ස පොලිසිය. එතකොට අඟුණකොළ පැලැස්සේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිසියේ මහත්තුරුන්ගේ වගකීමෙන් තමයි මේ කටවුට් එක අඟුණකොළ පැලැස්ස නගරේ ඉදි කරලා තිබුණේ. පස්සේ ආපු විරෝධයන් එක්ක මේක දැන් ඉවත් කරලා තියෙනවා. මේ දවස්වල ගියොත් බලන්න බෑ. නමුත් මේක මෙහෙම තිබුණා. එතකොට මෙහෙම තමයි ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරන්න පටන් ගත්තේ. මැතිවරණ නීතිය රකින්න ඉන්න පොලිසිය පවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට මේ ආණ්ඩුව යොදාගත්තා. ඒකයි අපි කිව්වේ වාර්තාවක් තියන්නේ යන්නේ කියලා. දැන් එතනින් පස්සේ මොකද වෙලා තියෙන්නේ? එතනින් පස්සේ දැන් ආණ්ඩුව ඡන්ද කරන්න පටන් අරන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතන ඡන්ද ව්‍යාපාරය සඳහා යොදා ගන්න. ඒකට හේතුකුත් තියෙනවා. හේතුව තමයි මේ මොහොත වෙනකොට සංධානයේ දේශපාලන යාන්ත්‍රණය මුළුමනින් බිඳ වැටලා තියෙන්නේ. දැන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සංධානයක් නැහැ. ඒක කැඩලා බිඳලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් ඉන් ඉවත් වීම විසින් ශ්‍රී ලංකා පක්ෂයේ තිබිච්ච යාන්ත්‍රණය බිඳ වැටුණා. ඊළඟට හෙළවුරුමේ ආණ්ඩුවෙන් ඉවත් වුණා. ඊළඟට මුස්ලිම් කොංග්‍රසයේ තාම තීන්දුවක් නැතුව ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිකම් දරන පාර්ශවයත් නමුත් තාම තීන්දුවක් නැහැ මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරනවද නැද්ද කියලා. ඒ තීන්දුව ගන්න බැරුව කල් ගනිමින් ඉන්න. හැමදාම හෙට කීකේ කල් ගනිමින් ඉන්න. ඊළඟට පහුගිය දවස්වල විශේෂයෙන්ම ඔය ඌවපළාත් සභා ඡන්දේ දවස්වල ආණ්ඩුවෙන් ලැබෙච්ච නියෝජ්‍ය ඇමතිකමක් සඳහා ආණ්ඩුවට එකතු වෙච්ච රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා ආපහු ඒක ඇත්තරලා ආණ්ඩුවෙන් ගියා. ඒ වගේම නියෝජ්‍ය ඇමතිකමක් සඳහා ආණ්ඩුවට එකතු වෙලා හිටපු දිගම්බර මන්ත්‍රීවරයා ඒක ඇත්තරලා ආපහු ආණ්ඩුවෙන් ගියා. ඉතින් මේ විදිහට මේ ආණ්ඩුවෙන් පිරිස් ඉවත් වෙලා යන තත්ත්වයේ මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පවා ප්‍රශ්න මතුවෙච්ච තත්ත්වයේ මත දැන් ආණ්ඩුවට කියන්නේ සංධානයේ දේශපාලන වැඩ කරන්න ඡන්ද වැඩ කරන්න සංධාන යාන්ත්‍රණයක් දැන් නැහැ. පොදු ජනතාව නැත්නම් පාක්ෂිකයා මැතිවරණ වැඩ කරන්නේ නැහැ. මේ නිසා දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාර කරගන්න. ජනාධිපතිවරට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාර කරගන්න රාජ්‍ය ආයතන පාවිච්චි කරගන්න.
සෑම රාජ්‍ය ආයතනයකටම බලපෑම් කරලා බලහත්කාරයෙන් ඒ රාජ්‍ය ආයතන වල සම්පත් පාවිච්චි කරගන්නෝ රාජ්‍ය ආයතන වල පිරිස් පාවිච්චි කරගන්නෝ සේවකයෝ පාවිච්චි කරගන්නෝ ඡන්ද ව්‍යාපාර වෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දකින දේ තමයි මාර්ග සංවර්ධන අධිකාරිය මේකදී විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒ සේවකයන්ගේ අකමැත්තෙන් ඒත් බලහත්කාරයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය යොදා ගනිමින් දිගටම පෝස්ටර් ඇලෙව්වා. දැන් කැන්වසින් යන පටන් ගන්න තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය අයට ආණ්ඩුවෙන් දැනුම් දීමක් කරලා තියෙනවා. හැම සතියන්තිකම ඊට පස්සේ කැන්වසින් යන්න එන්න ඕන. ඒම කැන්වසින් යන්න බැරි වෙන අයව දුර ප්‍රදේශවලට මාරු කරනවා කියන තරජනය කරලා තමයි ඒ අයව බලහත්කාරයෙන් දැන් මේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැන්වසින් යාමට ගෙන්න ගනිමින් ඉන්නේ. ඊළඟට ඒ වගේම තමයි නාගරික සංවර්ධන අධිකාරිය. මොකද මේ ආයතන ඔක්කොම තියෙන්නේ ජනාධිපතිවරයා සහ ඔහුගේ සහෝදරයන් අත මාර්ග සංවර්ධන අධිකාරිය ඒ අයවත් ඡන්ද වැඩවලට බලහත්කාරයෙන් උදා ගන්නවා. විශේෂයෙන්ම ගත්තොත් ඒ අයට දැන් චක්‍රලේඛනයක් යවලා තියෙනවා. මේ මාර්ග සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතියේ නායකයා තමයි මේක යවන්නේ. නමුත් යවුවට මුළු මාර්ග සංවර්ධන අධිකාරියටම තමයි මේ ඉල්ලීම කරන්නේ. ඒකට අනුව ගත්තොත් මේගොල්ලෝ කියනවා ඉදිරියේ තියෙන මේ දෙසැම්බර් මාසේ 20 වෙනි සෙනසුරාදා දිනේ සිට සියලුම සතියන්තවලදී ජනාධිපතිවරයාගේ ප්‍රචාර කටයුතු වෙනුවෙන් සේවකයෝ සහභාගී විය යුතුයි. ඊට පස්සේ ඒ සඳහා වුන් වාර්තා කර යුතු තියෙන්නේ අධිකාරී අධ්‍යක්ෂකවරයෙක් වෙතට. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් ජනවාරි මාසේ 3 වෙනිදා කොළඹ පවත්වන තියෙන ආණ්ඩුවේ රැස්වීමකටත් අනිවාර්යෙන් එන්න කියලා මේ නියෝගය යවලා තියෙනවා. ඊළඟට එතනින් අතර වෙන්නේ නැතුව ටෙලිකොම් එකේ සේවකයෝ ඡන්ද වලට යොදා ගන්නවා. මේ 17 වෙනිදා පහුගිය 17 වෙනිදා කොළඹ නගරේ පත්‍රිකා බෙදුවා. ඒ පත්‍රිකා බෙදීමට යොදාගත්තේ යුනිෆෝම් පිට ටෙලිකොම් එකේ සේවකයෝ බලහත්කාරයෙන් ගෙනල්ලා. ඊට අමතරව ලංගම ගත්තමත් මේකේ ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. ලංගම බස් ටික ඔක්කොමයි සේවකයෝ ඔක්කොමයි යොදා ගන්නවා මේ ඡන්ද වැඩවලට. දැන් මේ මංගාව තියෙන්නේ ලංගම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතිය. කියන්නේ ලංගම තියෙන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිය. ඒකේ සභාපති නිමල් අබේසිරි මහත්තයා. නිමල් අබේසිරි මහත්තයාගේ අස්සනෙන් යවපු ලිපියක් මේ තියෙනවා. එතුමාගේ අස්සන තියෙන සොම සීල් එකත් මේ ගහලා තියෙනවා. එතකොට ඒක එතුමා කාටද යවලා තියෙන්නේ? මේක එතුමා තමන්ගේ වෘත්තීය සමිතියේ සමාජිකයන්ට යවුවා නම් අපිට මේක ගැටලුවක් නෑ. එහෙම අයිතියක් තියෙනවනේ. මේ වල තියෙන්නේ සමිති සමාජිකයන්ට නෙවෙයි. මේක වල තියෙන්නේ ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකාර, දහවන ඉංජිනේරු මුදල් කළමනාකරන මහතුන්, ඩිපෝ කළමනාකාර, දහවන ඉංජිනේරු මුදල් සහකාර කළමනාකරන මහත්මීන්, ඊට පස්සේ ශාඛා ලේකම් සභාපති එයාට තමයි යවන්නේ. කියන්නේ මුළු ලංගම තියෙන මුළු සේවක යාන්ත්‍රණයට මේක යවනවා. ඒතකොට මෙයා ඇමතිගේ බලතරම් තමයි මේ ලිපිය යවන්නේ. මේ ලිපිය මොකක්ද කියන්නේ? 2015 ජනාධිපතිවරණය කියලා මාතෘකාව. මේකෙන් කියනවා මෙම මැතිවරණය ජාතික මැතිවරණයක් බැවින් මගේ ප්‍රවාහන සේවයේ කාර්යක්ෂම පවත්වා ගැනීම පිණිස මැතිවරණ කාලය තුල සියලු සේවකින්ගේ සියලු නිවාඩු අවලංගු කරන අතර ඩිපෝ කළමනාකාර ඇතුළු සියලු කාර්ය මණ්ඩලද රියදුරු කොන්දොස්තරා කාර්මික මහතුන්ද තැපැල් ඡන්දය අනිවාර්යෙන්ම ඇයදුම් කළ යුතුය. දැන් මේ ඇමතිවරයා කියන්න ඕන කතාව නැත්තම් ලංගම සභාපති කියන්න ඕන කතාව කවුද කියන්නේ? ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතියේ සභාපති. එයා තමයි නියෝග දෙන්න බටපත් වෙලා තියෙන අනිවාර්ය කරලා තියෙන ඔක්කොටම තැපැල් ඡන්ද ගන්න කියලා. ඊට පස්සේ මේකේ තියෙන වටිනාම දේ තමයි ඊට පස්සේ මේකේ තියෙන එක තැනක මෙන්න මෙම මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ශාඛා ලේකම් සභාපති ඇතුළු කාර්යක සභික මහතුන් 35 දෙනෙකු ඩිපෝ කළමනාකර මහතා විසින් තෝරාගෙන කියන්නේ මේ ඒගොල්ලන්ගේ වෘත්තීය සමිතියේ 35 දෙනෙක්ව තෝරා ගන්න ඕන කවුරු විසින්ද ඩිපෝ කළමනාකර විසින් තෝරාගෙන ඔවුන්ට අදාළ ඡන්ද බල ප්‍රදේශ තුල එක් අයෙකුට නිවාස 30ක් තෝරාගෙන ගෙන් ගෙට ගොස් ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන දිනේදී ඡන්ද පොළ වෙත කැඳවාගෙන යාමට කටයුතු කළ යුතු වෙයි. දැන් එතකොට ඩිපෝ කළමනාකරතුමාට සිද්ධ වෙනවා මේකට අනුගත්තොත් එහෙම 30 දෙනෙක් තෝරගෙන මේ ශ්‍රී ලංකා සමිතියට සමිතියකින් 30 දෙනෙක් තෝරගෙන ඒගොල්ලන්ට ගෙවල් 30 බාර දීලා ඒ ගෙවල් 30 ඡන්දත් හදලා ඡන්ද දවසේ ඒගොල්ලන්ව ඡන්ද පොළට කැඳවගෙන යාම කටයුත්තක් කරන්න ඕන. ඒක කරන්නේ වෘත්තීය සමිතිය නෙවෙයි. වෘත්තීය සමිතිය කට්ටිය මැදිහත් වෙන හැබැයි ඩිපෝ කළමනාකරු මේ වැඩේට මැදිහත් වෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා ඔවුන් සඳහා කොලර් සහිත මහින්ද දිනවමු යන්වෙන් මුද්‍රිත නිල් පාට ටී-ෂර්ට් සපයා ගත යුතු අතර එක ටී-ෂර්ට් එක රුපියල් 350 මුදල් එකතු කර එහෙම තමයි තියෙන්නේ. ටී-ෂර්ට් එකක් ගහලා යන්න කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ සභාපතිවර නිමල් අබේසිරි මහත්තයා තමන්ගේ අස්සනින් ඩිපෝල්ට් යවපු ලියුම මේ තියෙන්නේ. එතකොට මුළු එකම පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තව තැනක තියෙන මෙන්න මෙහෙම. ඒක තමයි මේකේ වටිනාම එක. තවද
සෑම ඩිපෝකම ප්‍රාදේශීය කාර්යාලයකමද ප්‍රාදේශීය වැඩපොළකමද අතිගරු ජනාධිපතිතුමාගේද ප්‍රවාහන ඇමතුමාගේද මාගේද ඡායාරූප 3ක් සහිතව මගේ කියන්නේ මගේ නෙවෙයි නිමල් ලබසිරි මහත්තයාගේ ඒත් ඔය කියන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රවාහන ඇමතුමාගේ මේ නිමල් ලබසිරි මහත්තයාගේ ඡායාරූප 3 සහිතව දිග මීටර 3ක් හා පළල මීටර 1ක් වූ බැනර් 3ක් ඩිපෝව ආසන්නම බස් නැවතුම් පොළ හා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශන සඳහා සේවා ස්ථානයේ ප්‍රධානියාගේ හා ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ දායකත්වයෙන් සකස් කරගත යුතුය. මෙය ඩිජිටල් තාක්ෂණයෙන් මුද්‍රිත විය යුතුය. මේක තමයි තත්ත්වය. දැන් මේකට ආණ්ඩුව මොකද්ද කියන්නේ? එතන මේ වෘත්ති සමිතියක සභාපතිවරයෙක් තමන්ගේ සභාපති බලය පාවිච්චි කරලා මුළු ලංගමම හසුරුවනෝ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දය වෙනුවෙන්. එතකොට එතුමා කියනවා බැනර් හදාගන්නලු පින්තූර තුන දාලා එතුමාගේ ප්‍රවාහන එතුමාගේ ජනාධිපතිතුමාගේ ඒවා කොයිද හයි කරන්න කියලා කියන්නේ. ඒ බැනර් එල්ලන්න කියලා කියන්නේ ඩිපෝ ඇතුළේ එල්ලන්න ඕන. ඩිපෝ ඇතුළේ එල්ලන්න. ඊට පස්සේ ආසන්නම බස් නැවතුම් පොලේ එල්ලන්න. ඊළඟට ප්‍රසිද්ධ ස්ථානවල. දැන් ඩිපෝ ඇතුළේ ජනාධිපතිවරයාගේ හෝ වෙන කාගේ හරි රෝසහිත බැනර් එල්ලන එක නීති අනුකූලද? මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීම. බස් නැවතුම් පොලේ එල්ලන්න පුළුවන්ද? මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. එතකොට මේ විදිහට ප්‍රසිද්ධියේ චක්‍රල එක ගහලා මැතිවරණ නීති උල්ලංඝනය කරනවා නම් එතකොට මේ රටේ තියෙන නීති තත්ත්වය මොකක්ද? දැන් අපි මේ පිළිබඳව දැනටමත් මැතිවරණ නිරීක්ෂක සංවිධානයට පැමිණිලි කරලා තියෙනවා. මේ තොරතුරු තව රසක් අපිට ලැබෙමින් තියෙනවා. මේ නිසා මේ සියල්ල එකතු කරලා අපි මැතිවරණ කොමසාරිස්වරයාටත් පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා අද හෙටම. මොකද අපි විශ්වාස කරනවා මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිසියටත් පාලනය කර නොහැකි මට්ටමකින් ජනාධිපතිවරයා ජනාධිපති බලයත් ආණ්ඩුවේ බලයත් රාජ්‍ය බලයත් පාවිච්චි කරලා රාජ්‍ය ආයතන මේ විදිහට මැතිවරණ වැඩවලට යොදා ගන්න. මේක ලැජ්ජ හිතෙන්න ඕන වැඩක් මේක. මේක ලැජ්ජයි ඇත්තටම. ජනාධිපතිවරයා ලැජ්ජ වෙන්න ඕන. මෙහෙම දිනුවක් දිනලා වැඩක් තියනවාද? තමන් වෙනුවෙන් ඡන්දයක් කරන කෙනෙක් නැතුව ඉඳද්දී බලහත්කාරයෙන් රාජ්‍ය බලය පාවිච්චි කරන ඡන්දයක් කරගන්න එහෙම ඡන්දයක් කරන්න ඕනේ. ඉල්ලන්න නැතුව ඉන්න තිබි මේකට ගත්තොත් එහෙම. නමුත් දැන් මේ ජනාධිපතිවරයා වැඩිච්ච අසරණ අඩිය තමයි අසරණතාව තමයි මේකෙන් පෙන්වන්නේ මේ විදියට රාජ්‍ය බලය රාජ්‍ය ආයතන පාවිච්චි කරන සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේම කරන අතර අනිත් පැත්තෙන් ගත්තම දැන් රැස්වීම් කරන්නේ කොහොමද? දැන් පම්පෝරි ගහනෝනේ ආණ්ඩුවේ කට්ටිය පම්පෝරි ගහනවා ජනාධිපතිතුමාගේ රැලියට අසීවිශාල සෙනගක් කියලා. හැබැයි අපි කවුරුත් දන්නවා ওই රැලියට සෙනග ගෙනන්නේ කොහොමද කියලා. ලංගම බස් ටික ගිහලා බලහත්කාරයෙන් පටවන් එන්නේ. මම උදාහරණයක් කියන්නම් අපිට පැමිණිලි ගණනාවක් ලැබුණා අනුරාධපුරයේ තිබිච්ච රැලියේදී අනිවාර්ය කරලා සිවිල් ආරක්ෂක සේවයේ ඉන්න ඔක්කොම ගෙන්න ගත්තා. අනුරාධපුර ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක සේවයේ 10 ගණක් ඉන්න මේ අය ඔක්කොම අනිවාර්ය කරලා ගෙන ගත්තා. සමහරු ගියේ බැන බැන රස්සාව නැති කියන බයට. හමුදා පිරිස් ගෙන්න ගත්තා මේ රැලියට. එතකොට එහෙම සහ ආරක්ෂක හමුදාවන්ගේ සිවිල් ආරක්ෂක සේනාව වගේ අය ගෙන්න ගැනීම තමයි රැස්වීම සාර්ථකයි කියලා ලෝකෙට පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි දකින දේ තමයි දැන් සමහර තැන්වල මේ ජනාධිපතිවරයා යන රැස්වීම සකස් කරන්නේ කවුද? අඩු ගන්න රැස්වීමක වේදිකාවක් ගහ ගන්නවත් කෙනෙක් නැහැ. කොඩියක් හිටව ගන්න කෙනෙක් නැහැ එතුමාට. දැන් ඒ නිසා එක්ක රාජ්‍ය ආයතන පාවිච්චි කර ගන්නවා නැත්නම් දැන් රාජ්‍ය ආයතන බැරි තැන්වල සිද්ධලා තියෙන හිරකාරයෝ පාවිච්චි කරනවා. මම දැක්ක ඊයේ පෙරදා පුවත්පත්වලත් මේ වාර්තා කළ තිබුණා පින්තූරත් එක්ක දෙමළ පුවත්පතකත් වාර්තා කළ තිබුණා ආණ්ඩුව සිරකරුවන් පාවිච්චි කර ගන්නවා ජනාධිපතිවරයාගේ ප්‍රචාරක වැඩ සඳහා රැස්වීම සඳහා. එතකොට මෙතෙන්ට ආණ්ඩුවක් වටුනට පස්සේ ඒ ආණ්ඩුව පිළිබඳව මොකක්ද අපිට කියන්න තියෙන්නේ? අපේක්ෂකෙක්ට මේ මට්ටමටපත් වෙන්න පුළුවන් නම් හිරකරුව පවා යොදවා ගන්න කටයුතු කරනවා නම් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට අපි දකිනවා මේක ඉතාමත්ම බරපතල නරක ලක්ෂණයක්. ඒ නිසා මෙන්න මේ தত্ত্বය පරාජයටපත් කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා ජනමාධ්‍ය ඉදින් ඔබෙනුත් ඉල්ලා සිටිනවා මේ தত্ত্বය අපේ රටේ සම්ප්‍රදායක් බවට පත් වෙන දෙන්න එපා. මේවා දැකලා නොදුටු දැසින් නැසූ කනින් ඉන්න එපා. මේ ටෙරේව සමාජයේ දැනුවත් කරමින් මේක වැළැක්වීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග ගත යුතු තියෙනවා. ජනතා විමුක්තිය අපේ පැත්තෙන් මේ දැනුවත් කිරීම වලට අමතරව නිරීක්ෂණ සංවිධාන වලට දැනුවත් කරමින් මැතිවරණ කොමසාරිස්තුමා දැනුවත් කරමින් මේක වළක්වන්න අපේ පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි සියල්ල ගන්නවා. ඒ සඳහා අපට කරන්න පුළුවන් ලොකුම දේ තමයි මේ කරුණු ඉලදරව් කිරීම. ඊට අමතරව අනිත් පැත්තෙන් අපි දකිනවා මෙලෙස රජයේ ආයතන රජයේ සම්පත් ඡන්දවලට පාවිච්චි කර ගන්න අතර. ඒ කියන්නේ මම මේ කිව්වේ උදාහරණ ලෙස කරුණු කීපයක්. හැම ආයතනයක්ම එහෙම තමයි. බැංකුත් මෙහෙමයි, තරුණ සේවා කටයුතු එකත් එහෙමයි. හැම අමාත්‍යාංශයක්ම මේ අර්බුදයට මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන් කියනවා කමද නෙවෙයි ප්‍රධාන නිලධාරීන් බරපතල පීඩාවක ඉන්නේ. ඕන් මේකට කැමති නැහැ.
උන්ට නීතිය තේරෙනවා. ඒ ඊළඟ එන බලහත්කාරයට ඔවුන්ට කරන්න දෙයක්වත් නැහැ නිසා ඒකට යටවෙන සිද්ධ වුණාම ඔවුන් පීඩාවක් සහිතව තමයි මේ කාර්යයන්ට මැදිහත් වෙන්නේ කියන එක අපට තේරෙනවා. ඊළඟට අනික් කාරණේ තමයි ආණ්ඩුව මේ මොහොත වෙද්දී රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරන ආකාරය. රාජ්‍ය මාධ්‍ය කොහොමද පාවිච්චි කරන්නේ තමයි. නමුත් මේ මොහොත වෙනකොට රාජ්‍ය මාධ්‍ය බලන්න අප්‍රිය හිතන තාලෙට, හිරිකිත හිතන තාලෙට අශික්ෂිත ලෙසම පාවිච්චි කර ගන්නවා අන් අයට එරෙහිවසා මහින්ද රාජපක්ෂ මහතා වෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පාවිච්චි කරගත්තත් කමක් නැහැ කියන පුළුවන් මේ අනිත් අයට එරෙහිව පාවිච්චි කරන එක. දැන් විශේෂයෙන් ගත්තොත් මේ ඡන්දේ ඉල්ලන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ඡන්ද ඉල්ලන්නේ නැතුණත් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව විශාල බොරු ප්‍රචාර මඩ ප්‍රචාර අරගෙන යන්න මේ රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරගන්නමින් ඉන්නේ. සමහර රාජ්‍ය මාධ්‍ය වලට අනුගත්තොත් ලංකාවේ ජනාධිපතිවරණ ඉන්නේ එක අපේක්ෂකයයි. ඔහු තමයි මහින්ද රාජපක්ෂ මහතා. වෙන අපේක්ෂක කවුරක්වත් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට නම් 19 දෙනෙක් දුකද නාම ජන බාර දීලා තිබුණා. නමුත් රාජ්‍ය මාධ්‍ය වලට අනුගත්තම ඉන්නේ එක්කෙනයි. දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම පහුගිය 8 වෙනිදා තමයි නාම ජන බාර දුන්නේ. 9 වෙනිදා ලේක් හවුස් එකේ දිනමන පත්‍රය බැලුවොත් එහෙම 9 වෙනිදා ලේක් හවුස් එකේ දිනමන පත්‍රයේ මුළු පත්‍රය හොයලා බලනකො තව අපේක්ෂක එක්කෙනෙක් හොයන්න පුළුවන්ද කියලා කවුරක්වත් අපේක්ෂක නැහැ. එක අපේක්ෂකයි ඉන්නේ. එයා තමයි මහින්ද රාජපක්ෂ. අඩු ගානේ අනිත් අපේක්ෂකයන්ගේ නමක්වත් නොලිය ඉන්න තරමටම දිනමන පත්‍රය වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම ගත්තම ඊටම පිළිකුල් කටයුතුයි. ඒවත් තවදුරටත් මේ ජනමාධ්‍ය කියන නමින් හඳුන්වන්න බැරි මට්ටමටම මේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කඩේ යනවත් මේක මේ සාප්පු යන මට්ටමටම මේකපත් වෙලා තියෙනවා. ඊළඟට එතනින් අතර නැතු ආණ්ඩුව දැන් බලපෑම් කරන්න පටන් ගන්න තියෙනවා පෞද්ගලික ජනමාධ්‍ය වලට. අපි දැක්ක පහුගිය කාලේ පුරාම පුවත්පත් වලට විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය වලට ආණ්ඩුව වෙනෝන විද්‍යුත් මාධ්‍ය වලට ආණ්ඩුව ඉතා බරපතල මැදිහත් වීමක් කරමින් ඉන්නවා, බියවැද්දීමක් කරමින් ඉන්නවා. එක වෙලාවක උන් සමහර නාලිකාවලට සහභාගී ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා බලපෑම් කරනවා ඒ නාලිකා Tamanට උන්ටට හසුරුව ගන්න. සමහර නාලිකාවලදී වෙච්ච සංවාද වලට ඇවිල්ලා රණ්ඩු කරලා මගදී නැගිටලා ගියා. නැගිටලා ගිහිල්ලා බලපෑම් කරා බයවැද්දුවා මේ නාලිකා Tamanට උන්ට හසුරුව ගන්න. ඒකේ ප්‍රතිඵලය තමයි අකමැත්තෙන් උනත් සමහර නාලිකාවලට සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ බලපෑම් වලට යට වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය දැන් අපිට පේන තියෙනවා දැන් සමහර විශේෂම රූපවාහිනී නාලිකාවල රූපවාහිනී දේශපාලන සංවාදවලදී දැන් ජනතා විමුක්ති පෙරමුණට කතා කරන්නේ නැහැ. ඒකට තර්කයකුත් හදන් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ඉල්ලන්නේ නැහැ නේ කියලා. හැබැයි අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විශාල ජන කණ්ඩායමක් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක්. වෙනස් මතයක් නියෝජනය කරන ව්‍යාපාරය නිසා අපේ රටේ ජනතාවට ඡන්ද ඉල්ලුවත් නැතත් ජනතා විමුක්ති පෙරමුණේ මතය දැනගන්නත් අයිතියක් තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් තියෙන්න ඕන මේ මාධ්‍ය සාකච්ඡාවල තමන්ගේ මතය කියන්න. හැබැයි සමහර මාධ්‍ය ආයතනවල ඡන්ද ඉල්ලන්නේ නැති පක්ෂත් ඇවිල්ලා කතා කරනවා. නමුත් මේක හේතුව අපි දන්නවා. හේතුව තමයි ආණ්ඩුවට සහ ආණ්ඩුවෙන් එන නියෝජිතයන්ට මේ ජනමාධ්‍ය ආයතනවල ඔය රූපවාහිනී සංවාද වලට එන නියෝජිතයන්ට මුණ දෙන්න අමාරුම කෙනා තමයි ජනතා විමුක්ති පෙරමුණෙන් එන කෙනා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයෙක් આવොත් ඔය මේ මාධ්‍ය සාකච්ඡාවකට නැත්නම් රූපවාහිනී සංවාදයකට ආණ්ඩුවෙන් ඒ සංවාදන කෙනාට ඒක මුණ දී ගන්න අමාරුම එකක් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කැමති ජනතා විමුක්ති පෙරමුණේ කවුරුවක්වත් නැතුව මේ සංවාද වලට එන්න. එතකොට ඉතින් පාළුගේ වළම් බින්දනවා වගේ ওই අත දිගහැරලා දෙන්න පුළුවන්. ඒ නිසා බලපෑම් කරලා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් වළක්වන්න වැඩ කරලා තියෙනවා. ඉතින් සමහර ආයතන වලට සිද්ධ වෙලා තියෙනවා ඒකට අනුව වැඩ කටයුතු කරන් යන්න. අපිට මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපිට වෙන යාන්ත්‍රණ ඕන තරම් තියෙන සමාජයට මත කියන්න අපිට රැස්වීම් තියන්න පුළුවන්, ජනහමු තියන්න පුළුවන්, ගේන්ගෙට යන්න පුළුවන්, පත්‍රිකා බෙදන්න පුළුවන්. අපිට ගොඩක් දේවල් තියෙනවා විපක්ෂයක් නිසා. නමුත් අපි හිතනවා මේක සාධාරණ නැහැ කියලා. මේක නම් රටාව. ඉතින් අපටත් ඕනනම් කල්පනා කරලා බලන්න පුළුවන් දිගටමත් ඕක පවත්වාගෙන යනවද කියලා. ජනමාධ්‍ය ආයතන වලට ඒ වගේ රූපවාහිනී සංවාද වලට අපි එපාම නම් මේ ඡන්ද කාලේ ඡන්දෙන් පසු කාලෙත් මේ ප්‍රතිපත්තිය මොනනම් ගෙනියන්න පුළුවන්. ඒ ගැන අපටත් දෙපාරක් සලකා බලන්න වෙනවා. මේ කාලේ අපි එපා නම් අනික් කාලවලටත් අපි යන්න ඕන නැද්ද කියන කාරණේ හිතලා බලන්න අපිට සිද්ධ වෙනවා ඇත්ත ගත්තොත් එහෙම. මොකද මේකට කිසිම තර්කයක් නැහැ. ජනමාධ්‍ය ආයතනට අයිතියක් තියෙනවා. තමන්ගේ මාධ්‍ය ආයතන වලින් කරන සංවාද වලට රටේ ජනතාවගේ ජනමතය නියෝජනය කරන විවිධ අදහස් තියෙන අය කැඳවන. ඒ නිසා අපි හිතනවා ඒකට අනුගත්තම හැමෝටම අවස්ථාවක් ලැබෙන්න ඕන. ඒ අනුව අපටත් අවස්ථාවක් ලැබිය යුතු තියෙනවා කියලා. එතකොට මම කියමින් හිටියේ ආණ්ඩුව කොතරම් බය වෙලාද කියනවා නම් දැන් මේ රාජ්‍ය මාධ්‍ය මුළුමනින්ම ආණ්ඩුව අතේ තියාගෙන
ඊට පස්සේ පෞද්ගලික ජනමාධ්‍ය වලටත් මේ අනියම් බලපෑම කරලා රණ්ඩු කරලා බයවද්දලා බලපෑම් කරලා ඒකට තමන්ට මුණ දෙන්න අමාරු ප්‍රතිවාදී අයන එක වළක්වලා තියෙනවා. තමන්ට මුණ දෙන්න අමාරු ප්‍රතිවාදී තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒක වළක්වන්න ආණ්ඩුව පැත්තෙන් කටයුතු කරනවා. ආණ්ඩුවේ සමහර ඇමතිවරු අපි දැක්ක කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන් ওই වැඩේට මැදිහත් වෙච්ච ඇමතිවරු ගැනත් අපිට පොඩි අදහසක් තියෙනවා. කියන්නේ ආණ්ඩුව ඇතුලේ ඉන්න ඒවල තමයි වැඩිපුරම දවස්වල මහින්ද මහත්තයා ගැන කතා කරන්නේ. ආණ්ඩුව ඇතුලේ ඉන්න වැඩිපුරම දූෂණ ලක් වෙච්ච වැඩිපුරම වංචා කටයුතු කරලා තියෙන ෆයිල් එක බර වැඩි කට්ටිය තමයි මේකේ පෙරමුණේ ඉන්නේ. ඒගොල්ලන්ගේ ෆයිල් එක අර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆයිල් තියෙනවනේ. එතුමා කිව්වේ හැමෝගෙම ෆයිල් එකක් තියෙනවා කියලා. අන්නේ ෆයිල් එකේ බඩු වැඩි කට්ටිය ෆයිල් බර කට්ටිය තමයි ඉන්නේ. දැන් උදාහරණයක් කිව්වොත් දවස්වල ඔය මහින්දාන්දල්ගුමගේ මහත්තයා මේකේ පෙරමුණේ ඉන්නවනේ. එතුමා තමයි එකපාරක් ඔය ලොකු රණ්ඩුවක් හදන්න නැගිටලත් ගියේ. ඒකට හේතුවක් තියෙනවා. මොකද එතුමාගේ තිබුණා ඔය දෙක්කසද නඩුවක් තිබ්බා. ඒ නඩුව ASCII එතුමාගේ වත්කම් ටික ඉල්දරා වුණා. ඒ වත්කම් ඉල්දර වුණාට පස්සේ ආණ්ඩුවම මැදිහත් වෙලා එතුමාගේ ෆයිල් කීපයක් යවුවා අල්ලස්සා දූෂණ කොමිසමට. ඒ නිසා ඒ දූෂණ කොමිසමේ ෆයිල් ටික තියෙනවා. ඉතින් ඒ ෆයිල් ටික ඒකේ තියෙන තාකල් එතුමා බයයි. ඒ නිසා අනිවාර්යයෙන්ම එතුමා එක පැත්තෙන් ගත්තොත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් උපරිම දේ කරන්න ඕන. අනිත් පැත්තෙන් ගත්තම ප්‍රතිවාදීන් එනකොට බයයි. මොකද ඇවිල්ලා ඒව ප්‍රශ්න කරොත් උත්තර දී ගන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රතිවාදියෙක් නැතුව සංවාදයට එතුමා කැමතියි. ඒ නිසා එතුමා ඉන්නව පෙරමුණේ අර ජනතා විමුක්ති පෙරමුණ එන එක වළක්වන එකේ පෙරමුණේ. රෝහිත අබේගුණතුංග මහත්තයත් ඒ වර්ගයේ එක්කෙනෙක්. එතුමාටත් පරණ ෆයිල් එකක් තියෙනවා තාම අල්ලස්සා දෝෂක කොමිසමේ අවුරුදු ගානකට කලින් දීපු එකක්. රුපියල් කෝටි ගානක වත්කම් හෙලි කර ගන්න බැරි වෙච්ච එකක්. සර්පය කැවෙත් ඒ කාලේ. ඉතින් එතුමත් කැමති ජනතා විමුක්ති පෙරමුණ එන්නේ නැත්තම් මාධ්‍ය සාකච්ඡා වලට. තව ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ එන එක වළක්වන්න උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් ඒකෙන් පේන දේ තමයි මේ අය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වෙන මතයට කොතරම් බය වෙලාද කියන කාරණේ සහ ඒ මතය සමාජයට කොතර බලපෑමක් කරනවද කියන එක. ඉතින් අපිට ජනමාධ්‍ය විදිහින් ඉන්න තියෙන්නේ ආණ්ඩුව බයවරම් බය හිතෙනොත් තමයි. මොකද මේ එහෙම ආණ්ඩුවක් නෙමේක. මාධ්‍ය ආයතන බෝම්බ ගාපු ආණ්ඩුවක් නෙමේක. මාධ්‍ය ආයතන ගිනි තිබ්බ ආණ්ඩුවක් නෙමේක. මාධ්‍යවේදී මරා දාපු අතුරුදහන් කරපු ආණ්ඩුවක් නෙමේක. ඒ නිසා බය වෙන එක සාධාරණයි. ඒත් හැබැයි අපි හිතනවා ඒ බය පැත්තක තියලා මාධ්‍ය ආයතන තුල සාධාරණත්වයේ ඉටු කරගත්තොත් ඒක මාධ්‍ය ආයතන වලට හොඳයි කියලා. මොකද මේ ආණ්ඩුව දිගට තියෙන්නේ අපි හිතනවා ජනවාරි මාසේ 8 වෙනිදාට මේ කතන්දර ඔක්කොම ඉවරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය තමයි ජනවාරි 8 ලී වෙලා තියෙන්නේ කියලා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ආණ්ඩුව මේ ඔක්කොටම අතර ප්‍රචණ්ඩ ක්‍රියා දිගට කරනවා. ඡන්දය ආරම්භදී ප්‍රචණ්ඩ ක්‍රියා තිබුණා. දැන් නැවත මේක පටන් ගන්න තියෙනවා. දැන් අපිට ආරංචි වුණා ගාල්ලේ වඳුරබදී මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වෙච්ච රැස්වීමක වේදිකාව ගෙන තියලා තියෙනවා. ඊළඟට එතනට ඔය ශබ්දීකාශන යන්ත්‍ර ගෙන ආපු වාහනේ ගෙන තියලා තියෙනවා. තාම කවුරුත් අතන කරන්නේ අපි දන්න විදිහට. ඒ කියන්නේ ප්‍රචණ්ඩත්වෙත් පටන් ගන්න තියෙන බරපතල විදිහටම. අන්නට රැස්වීමත් යන තියෙන ඉඩකඩ අහුරන්න පටන් ගන්න තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට විශාල බාධාවක් කරමින් ඉන්න ස්ථාන නොදී. ඒ නිසා රැස්වීම තියාගන්න අද ස්ථානයක් ගන්න පෙරලා තිබුණ ස්ථාන ඔක්කොම ආණ්ඩුවේ කට්ටිය වෙන් කරගෙන තියෙන්නේ. ලියාගෙන තියෙන්නේ. ආණ්ඩුවට උදව් කරන අයට ස්ථාන දෙනවා. හැබැයි ආණ්ඩුවට එරේ මත කියනට ස්ථාන දෙන්නේ නැහැ. ඊට අමතරව ගත්තොත් එහෙම දැන් ওই ප්‍රචණ්ඩ ක්‍රියා පටන් අරගෙන තියෙනවා. මේ හැම එකෙම පේනවා ආණ්ඩුව පරාජය දකින්න පටන් ගන්න තියෙනවා. පරාජය පිළිබඳ බය වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ඔක්කොම ASCII නීති උල්ලංඝනය කිරීම කියන එක දැන් සම්ප්‍රදායක් බඩපත් කරගෙන තියෙනවා. දැන් ඔබ කවුරුත් දන්නව සාමාන්‍යයෙන් ගත්තාම මේ කාලේ ඔය අල්ලස් දීමේ කාර්ය දිගටම කරගෙන යනවනේ. ඒක නිකන් සම්ප්‍රදායක් බඩපත් වෙලා තියෙනවා. බඩු බෙදනවා සමහර තැනක දෙක අමාරුවෙන් නතර කරගන්නවා. රස්සාවල් දෙනවා ඔක්කොම ජාති කරනවානේ. දැන් ඒක රාජ්‍ය ආයතන වලින් නතර වෙන්නේ නැතුව අධිකරණ ක්ෂේත්‍රයටත් ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ජනාධිපතිවරණයක් වෙලාවක ජනාධිපතිවරයා අපේක්ෂකෙක් ඉන්න වෙලාවකදී අපි හිතනවා සදාචාර සම්පන්නව හිතනවා නම් විශේෂයෙන්ම අධිකරණ ක්ෂේත්‍රය වගේ වටවත් අඩු ගානේ අත තියන්න නැතුව ඉන්න ඕනයි කියලා. ඒත් දැන් මොකද මේ කලබලයේ කඩිමුඩිය පහුගිය දවසක ශ්‍රේෂ්ඨ අධිකරණයට විනිසුරුවරයෙක් පත් කරනවා ආණ්ඩුව. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයට පත් කරන්නේ අභියාචන කරන හිටපු විනිසුරුවරයෙක්. ඊට පස්සේ අභියාචන කරන්නේ ඇත්තන ස්ථානට එතනට විනිසුරුවරයෙක් පත් කරනවා. දැන් මේ අධිකරණයට පත් කිරීම දෙකක් කරනවා මේ පහුගිය දවසක. ශ්‍රේෂ්ඨ අධිකරණයටයි අපීල් අධිකරණයටයි. එතකොට මේ අධිකරණයට පත් කරන පත් කිරීම දෙකම සදාචාර විරෝධී.
ජනාධිපතිවරයා අපේක්ෂකයට තරඟ වදිද්දී ඔහු මැදිහත් වෙලා අධිකරණයට පත්වීම කරනවා නම් ජනාධිපතිවරයාම පත් කරන්න ඕන වෙන කවුරුත් නෙවෙයි. පත් කරනවා නම් අපි හිතන්නේ ඒක ඉතා බරපතල මට්ටමකින් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමක් සහ සදාචාර විරෝධී ක්‍රියාවක් විදියට. ඉතින් මේ සියල්ල ගත්තම අපිට පේන දේ තමයි ආණ්ඩුව මේ ඡන්ද කරන්න යන්නේ අර කොක්කෙන් බැරනම් කෙක්කෙන් කිව්වා වගේ මොකක් හරි කරලා ඒ කියන්නේ සියලුම නීති රීති සදාචාරයන් උල්ලංඝනය කරලා ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරයේ සියලු සලුපිලි ගලවලා අර සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් අමු හෙළුවෙන් තමයි මේ ඡන්ද කරන්න යන්නේ නීති කිසිවක් නැතුව. ඒ නිසා අපි ජනතාවට කියන දේ තමයි මෙවැනි ඡන්ද මෙවැනි සම්ප්‍රදායන් රටේ වර්ධනය වෙන දිය යුතු නැහැ. ඒ නිසා මේක පරාජයටපත් කළ යුතුයි. ඒ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට දැන් මේ මැතිවරණ තුල තව කරුණක් තියෙනවා. දැන් මැතිවරණයේදී ආණ්ඩුවට අවාසි කියලා දැනුණාට පස්සේ ආණ්ඩුව වටේ ඉඳගෙන මේ ආණ්ඩුවේ නීති විරෝධී ප්‍රචාරක වැඩ මැතිවරණ වැඩ කරන කට්ටිය පොඩ්ඩක් අක්‍රිය වෙනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් බය වෙන්න පටන් ගන්නවා ආණ්ඩුව පරදී කියලා බය වුණාට පස්සේ. ජනාධිපතිවරයෙන් පරදිනවා කියන සංඥා එන්න පටන් ගත්තට පස්සේ ජනාධිපතිවරයා වෙනුවෙන් වැඩ කරන උදවිය ජනාධිපතිවරයා වෙනුවෙන් නීති කඩමින් වැඩ කරන උදවිය ටිකක් බය වෙනවා අධිමති කරන්න පටන් ගන්නවා මේ මැදිහත්වීම් කරන්න. ඒ නිසා ඔවුන්ට ධෛර්යය දෙන්නයි ඔවුන්ගේ බය නැති කරගන්නයි තමන් වටේ ඉන්න කට්ටිය බය නැති කරන්න දැන් මේ අලුත් කතාවක් කියන පටන් ගන්න තියෙනවා ආණ්ඩුවේ පැත්තෙන්. ඒක තමයි කියමින් යන දේ තමයි දැන් කලින් කිව්ව අනිවාර්යෙන් දිනනවා කියලා. මයින්ද මට දිනනවා කියලා. දැන් මේ දිනනවා කියන කතාව පැත්තක දාලා කියන පටන් ගන්නවා පෙරදුනත් අවුලක් නැහැ. පෙරදුනත් ජනාධිපතිතුමා තව අවුරුදු දෙකක් ඉන්නවා. දැන් එහෙම සමහරු එහෙම කතාවක් කියන්නේ පෙරදුනත් ජනාධිපතිතුමා තව අවුරුදු දෙකක් ඉන්නවා. නැත්තම් ජනාධිපතිතුමා දිවුරුම් දුන්නේ නොවැම්බර් මාසේ නිසා ජනවාරි මාසේ පෙරදුනත් නොවැම්බර් වෙනකන් ඉන්න පුළුවන් එතුමාට. ඔයගේ කතාවක් කියනවා. ඒක සම්පූර්ණ වැරදි බොරු කතාවක්. ඒක මේ නොදන්න මිනිස්සු රවට්ටන්න කියන කතාවක්. ජනාධිපතිවරයාට පෙරදුනාම දවසක්වත් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක මේ ආණ්ඩුවේ ව්‍යවස්ථාවේ තව පැහැදිලිව තියෙනවා. ඔය ජනාධිපතිවරයාට වසර 4කින් ජනාධිපතිකම ඉඳද්දිම ඡන්ද ඉල්ලන්න පුළුවන් කියන ව්‍යවස්ථා සංශෝධනයේ තුන්වෙනි සංශෝධනයේ ජයවර්ධන මහත්තයා හැදුවේ ඒ සංශෝධනය තමයි ඕක තියෙන්නේ. එතකොට මේ තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව මෙන්න මෙහෙම තියෙනවා. ඒ කියන්නේ ඒකට අනුව මෙන්න මෙහෙම තියෙනවා. ඒක කියනවා මේ ව්‍යවස්ථාව යටතේ පවත්වන ලද ඡන්ද විමසීමකදී ජනාධිපතිවරයා ලෙස තේරීපත් ඇතැයි ප්‍රකාශ කරන ලැබූ තැනැත්තා. ඒ කියන්නේ අවුරුදු 4කින් ඡන්දයක් තිබ්බම ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා කියලා ප්‍රකාශ කරන තැනැත්තා එවකට දුරේ දරන ජනාධිපතිවරයාම නම් කියන්නේ හිටපු කෙනාම නම් එයා දිවුරුම් දෙන්න ඕන ඒ අවුරුද්දේ කලින් දිවුරුම් දීපු දිනේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීලා තියෙන ජනවාරි 19 මේ නොවැම්බර් 19 නම් ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ මහත්මයාමපත් වුණොත් එයා ඊළඟ දුර කාල දිවුරුම් දෙන්නේ ලබන අවුරුද්දේ නොවැම්බර් මාසයේ. දැන් ලබන අවුරුද්දේ නොවැම්බර් මාසයේ තමයි යාගේ අවුරුදු 6 පටන් ගන්න. හැබැයි මේකේ දෙවෙනි එකේ කියනවා එවකට දුරේ දරන ජනාධිපතිවරයා නොවේ නම් තේරීපත් වෙන්නේ එවකට දුරේ දරන ජනාධිපතිවරයා නොවේ නම් ඒ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශයටපත් කළ ලැබූ දිනෙන් ආරම්භ වන අවුරුදු 6ක කාලයක් දුරේ දැරිය යුතුයි. ඒ කියන්නේ මොකද එතකොට අර අලුතෙන්පත් වෙන කෙනාගේ දුරේ ආරම්භ වෙනවා ඡන්ද ප්‍රකාශ කරපු ගමන්. එතෙක් සිට අවුරුදු 6ක් යනවා. ඒ නිසා අර පරණිට ජනාධිපතිට අවුරුද්දක් හරි දෙකක් හරි ඉන්න බෑ මේකට. ඒක නැවතත් ආපහු තියෙනවා මේකේ වෙන ඡේදයක ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීමකදී එවකට දුරේ දරන ජනාධිපතිවරයා අපේක්ෂකව නොවන්නා වූ නැවත තේරීපත් නොවන්නා වූ අවස්ථාවක ඔහුගේ දුර කාලයේ එම ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශන ලැබූ දිනේදී අවසන් වූ වාක්‍යය සැලකිය යුත්තේ. ඒතොර එයාගේ දුර කාලයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයටපත් කරපු ගමන්ම අවසන් වෙන්න ඕන කම තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාවට අනුව සෙල්ලම් බෑ, බොරු කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා 8 වෙනිදා පෙරදුනාම 9 වෙනිදා ගෙදර යන්න ඕන. තව මාස කිහිපයක් නොවැම්බර් වෙනකන් ඉන්න බෑ. අවුරුදු දෙකක් ඉන්න බෑ. ඒ අවුරුදු දෙකක් පුළුවන් නොවැම්බර් වෙනකන් ඉන්න පුළුවන් කියලා බොරු කියන්නේ අර මහින්ද රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න මේ මැතිවරණයේදී නීති විරෝධී වැඩ කරව ගනිමින් මේ චන්ද්‍ර උදව් ගන්න පිරිස බයටපත් වෙලා තිනවා. ඔවුන්ගේ බය පොඩ්ඩක් අඩු කරවලා ඔවුන්ලව මේ නීති විරෝධී වැඩ කරගන්න තමයි මේ මතය හදන්නේ. ඔවුන් බය වෙන්න එපා. මම පෙරදුනත් අවුරුද්දක් ඉන්නවා. පෙරදුනත් දෙකක් ඉන්නවා. ඒ නිසා ඒ කාලට උන් බේර ගන්න පුළුවන් කියලා කතාවක් කියනවා. නමුත් එහෙම බෑ. පෙරදුනොත් එහෙම පසුවදාම කොට්ට පැදුරු අකුලාගෙන අර්ලිගා මන්දිරෙන් බහැලා යා යුතුයම තිබේ. දෙකක් නෑ.
එහෙම යන්නේ නැත්නම් එතකොට බලහත්කාරයෙන් ඉන්නේ. එතකොට ජනතාවට අයිතියක් තියෙනවා. ඡන්දෙ දීපු ජනයාට අයිතියක් තියෙනවා. යවන්නේ කොහොමද කියලා තීරණයක් ගන්න. අපි හිතනවා ඒ ජනතාව ඒ තීන්දුව ගන්නේවි කියලා. ඒ නිසා ඉන්න බෑ. ඉතා පැහැදිලි. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් මේ ඔක්කොගෙම කියන්නේ ඇයි? මේ ඔක්කොගෙම කියන දේ තමයි ආණ්ඩුව පරාජයේ බය දැනලා තියෙනවා. ආණ්ඩුවට. රාජපක්ෂ මහත්තයා වටේ ඉන්න අයට පරාජයේ බය දැනලා තියෙන නිසා පරාජයේ බය දැනුණාට පස්සේ එක පැත්තකින් මේ බය අඩු කරගන්න අර වගේ බොරු කතා කියනවා. අනෙක් පැත්තෙන් මැතිවරණ උල්ලංඝන කළා රාජ්‍ය බලය උපරමෙන් පාවිච්චි කරලා කෙසේ හෝ මේ ඡන්ද දිනන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ தත්ත්වයේ මත ජනතා විමුක්ති පෙරමුණේ අපි අපේ රටේ ජනතාවට කියන්නේ මේකයි. අපි ඉතින් පැහැදිලිව කියනවා. ඔබ කවුරුත් දන්නවා අපි මේ තරම් ඡන්දේ තරඟ වදින්නේ අපි මේක පැහැදිලි කරා කලින් නැවත පැහැදිලි කරන්න ඕනේ නැහැ. අපි කියන්නේ තමයි මේ ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ තරඟ වදින්නේ නැති වුණාට මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඉතා බරපතල නිසා මේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නැවත ජයග්‍රහණය කරෝතින් ඔහුගේ දෙවන බලයුගය ආරම්භ වෙනවා. ඒක පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී වළලා දමන නීති රීති කිසිවක් නැති ඍජු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන නිසා එවැනි ඒකාධිපතිත්වයකට අපේ රට තල්ලු කළ යුතු නැහැ. එවැනි තැනකට රටපත් වෙන දිය යුතු නැහැ. නිසා අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත් කළ යුතුයි. ඒක තමයි අපේ ස්ථාවර. නිසා අපි කියන්නේ අපි ඡන්දය ඉල්ලන්නේ නැහැ. අපිට කාගෙනවත් සහතික දෙන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් අපි දකින්නේ තමයි මහින්ද රාජපක්ෂ මහතා පරද්දන උණුකම තියෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත් කිරුවම ඒ කිරීම නිසාම ප්‍රජාතන්ත්‍රවාදී අධිවසන් සියල්ල ලැබෙන්නේ නැහැ. ඒවා ලබා ගන්න ඕන. එතකොට මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත් වෙලා නිර්මාණය වෙන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අධිවසකම් ලබා දීමට කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන ආණ්ඩුවෙන් ඒවා ලබා ගැනීම සඳහා අවශ්‍ය බලපෑම මැදිහත් වීම කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ බාර ගන්න. පාර්ලිමේන්තුව තුල පළාත් පාලන ආයතන පළාත් සභාව තුල පාර්ලිමේන්තුවෙන් එළියේ ඒ හැම ක්ෂේත්‍රයකම බලපෑම් කරමින් ලංකාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ලබා ගන්න. විශේෂයෙන්ම මේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල හානියක් වෙලා තියෙන විධායක ජනාධිපති දුරේ අහෝසි කරවලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ සඳහා කරන සටනට නායකත්වය දෙන්න. ඒ සටනේ පෙරමුණ ගන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. ඒ නිසා මැතිවරණයෙන් පසු ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කරන සටනේදී අප සමග එකතු වෙන්න කියන ඉල්ලීම තමයි ජනතාවට අපි කරන්නේ. නිසා අපිට අපේ කාර්යභාරය තියෙන්නේ ජනාධිපතිවරණය තුල මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාධිපතිකම පරද්දන්න අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරන පරද්දන්න කියලා ජනාධිපතිවරුන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්න විධායක ජනාධිපතිකම අවශ්‍ය කරලා ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා වෙච්ච අරගලයට නායකත්වය දෙන්න ඒ සඳහා බලපෑම් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියන ඉල්ලීම අපි කරනවා. මොකද අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය මේ මොහොතේ මුළු රටේම වුමනාව. අද රටේ පොදු ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය ඕන. අද ජනමාධ්‍ය වලට ප්‍රජාතන්ත්‍රවාදය වුණත් Tamanට නිදහසේ ලියන්න කියන්න ප්‍රවෘත්ති වෙන්නන්න පුළුවන්කම තියෙනවා. අද රාජ්‍ය සේවයට ප්‍රයන්තවාදී වුණා. දැන් මේ රාජ්‍ය සේවයේ කිසි කෙනෙකුට කිසි නිලධාරියෙකුට කිසි ප්‍රධානියෙකුට නීතියට අනුව වැඩ කරන්න දෙන්නේ නැහැ මේ ආණ්ඩුව. බලහත්කාරය පාවිච්චි කරන නිසා ඕන්ටත් ප්‍රයන්තවාදී වුණා. අද පොලිසියට ප්‍රජාතන්ත්‍රවාදී වුණා. අද උසාවියට ප්‍රජාතන්ත්‍රවාදී වුණා. අධිකරණයටත් වුණා මේක. හමුදාවටත් මේක වුණලා තියෙනවා. ඒ වගේම අද සංධානයේ ඉන්න පක්ෂවලටත් ප්‍රජාතන්ත්‍රවාදී වුණා. ඒගොල්ලන්ටත් මේ ප්‍රයන්තවාදී නැතුව ඉන්නේ. ඒක තමයි සමහරු ඉලියට දැස්සේ. ඒ වගේම ශ්‍රී ලංකා දස් පක්ෂයටත් ප්‍රජාතන්ත්‍රවාදී වුණා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරේ රටේ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේත් ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරා. ඒක ප්‍රතිඵල තමයි සමහරු එළියට ආවේ. අපි දන්නවා දැන් ඔය විශේෂයෙන්ම ගත්තොත් එම ආණ්ඩුවෙන් එළියට එන්න වගේ ඉඳලා නතර වෙලා දැනුත් ඔය පොඩ්ඩක් නහයෙන් අඬන හොටු හූරන කඳුළු පෙරන කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලන්ටත් අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයා පරද්දන ඕනකම තියෙනවා කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවොත් එහෙම දිනපු ගමන් වැඩ පටන් ගන්න එතනින්. යන්න ගිහිල්ලා මොකක් හරි ඒක නිසා නවත්තගත්තු අයගෙන් තමයි වැඩ පටන් ගන්න. ඒ නිසා දැන් ඔය අඬා ඉන්න ජනක බණ්ඩාර දෙනකොන් මහත්තයා වෙන්න පුළුවන්, විදුරු වික්‍රමනායක මහත්තයා වෙන්න පුළුවන්, රජුලු කුරේ මහත්තයා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම කීමින් ඉන්න එකනේ. අපිටත් ප්‍රශ්න තියෙනවා. අපිත් ඉන්නේ අමාරුවෙන්. ඒත් ඉතින් යන්න බෑ මේකේ. දේශපාලනේ දූෂිත වෙලා මේකේ අපි ඉන්නේ හරි අමාරුවෙන්. ඔහොම කී කියනවනේ. ඉතින් ඒගොල්ලෝ මේ අමාරුවෙන් ඉන්නේ. යන්නත් හිටියේ මොකක් හරි වෙලා දැන් යන්න බැරි වෙලා තියෙනවා. පස්සේ ඇයිද කියලා අපි දන්නෙත් නෑ. ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී ඕන විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා පරදිනකට ඒගොල්ලොත් කැමති වෙයි. මොකද ඒගොල්ලන්ගේ ජීවිතය රැකෙන්නේ ඒකත් එක්ක නිසා. ඉතින් එහෙම තත්ත්වයක් ගත්තට පස්සේ අපි තමයි ප්‍රජාතන්ත්‍රවාදය දැන් මේ හැමෝගේම වුණා බඩටපත් වෙලා තියෙනවා. ඒක වෙනුවෙන් මේ ඡන්දේ
පාවිච්චි කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා අපට ගන්න පුළුවන් මැදිහත්වීම අපි කරනවා. අපි ජනතාවට කියන්නේ ඒ වෙනුවෙන් අපි සමග එකතු වෙන්න කියලා. එතකොට අවසාන වශයෙන් ගත්තොත් අපි දකින දේ තමයි මේ ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත් ජනාධිපති නිරච්ච ගාමම මහමැතිවරණයක් වෙනවා. එක්ක වහම නැත්නම් මාස 3කින් 4කින්. එතකොට ඒ නිසා මේ මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවක් හදන්න ඕන. ඒ පාර්ලිමේන්තු මැතිවරණයට අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති කරන තරඟ වදිනවා. ඒ නිසා අපි කියන්නේ තමයි ජනාධිපතිවරණයේදී අපි තරඟ වදින්නේ නැහැ. ජනතාව මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කිරීම සඳහා තීන්දුවක් ගන්න. හැබැයි මහමැතිවරණයේදී අපි තරඟ වදිනවා. ඒ මහමැතිවරණයේදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. අපේ රටේ පොදු ජනතාවට අයිතිවාසිකම් ලබා දීම සඳහා පාර්ලිමේන්තුව යොදා ගන්න. ඒ පාර්ලිමේන්තුව තුල ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිමත් බලයක් හදන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දැන් මේ දේශපාලනයට වෙලා තියෙන මහා නැස්පැත්තිය වළක්වලා മന്ത്രിවරුන් පත්ලා තියෙන මේ தත්ත්වය වෙනස් කරලා සල්ලි වලට එහෙට මෙහෙට පයින් മന്ത്രിවරු වෙනුවට පිල්මාරු කරන മന്ത്രിවරු වෙනුවට කුඩු විකුණන මරකම් කරන මද්ද්‍රව්‍ය වෙළඳාම් කරන മന്ത്രിවරු වෙනුවට මේ රටේ ප්‍රතිපත්තිගරුක මුදලට විකිණෙන්නේ නැති එහෙට මෙහෙට පනින්න නැති ප්‍රතිපත්තියක් කරන දේශපාලන කරන ජනතාව වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් മന്ത്രിවරුන්ගේ ප්‍රමාණය මේක වැඩි කරන්න ඕන. එවැනි മന്ത്രിවරුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕන. එහෙම පුරවනවා නම් ඒක තුල ජනතා විමුක්ති පෙරමුණට වැඩි ඉඩකඩක් තියෙන නිසා අපි ජනතාව ඉල්ලා සිටිනවා ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ විශාල බලයක් පාර්ලිමේන්තුව තුල හදන්න. ඒ නිසා මේ අපේ මැතිවරණ ව්‍යාපාරයේ අපි ජනාධිපතිවරණ මහමැතිවරණ ව්‍යාපාරයක් ලෙස කරගෙන යනවා. ඉතින් ජනාධිපතිවරණදී ජනතාවගේ යුතුයකම ඉටු කරලා මහමැතිවරණයේදී ජනතා විමුක්තියට බලයක් නිර්මාණය කරගත්තොත් අපි හිතනවා මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන කෙන ඉල්ලීම තමයි අපිට ජනතාවගෙන් කරන්න තියෙන්නේ. ඔය ඉස්සෙල්ලාම ඔය ජිල්මාට් වචනේ පැහැදිලි කරොත් ජිල්මාට් කියන වචනේ ගැන අපි නෙවෙයි. ඔය ජිල්මාට් කියන වචනේ අපටත් කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා. 2005 ජනාධිපතිවරණේ අවසන් වෙච්ච වෙලාවකදී කතා කරන ළඟ යත්තුම තමයි කිව්වේ දකුණේ ඡන්දේදී එතුමාගේ මනාප ඡන්ද ප්‍රමාණය අඩු වෙනවා කියලා තනුනා. ඒ නිසා එතුමා ගිහිල්ලා පොඩි ජිල්මාට් එකක් දාලා මේක බේරගත්තා කියලා. ඒක නැවත කිව්ව එක තමයි අපි කරේ. ඉතින් හැම ඡන්දකෙම ජිල්මාට් දැම්මා කියන එක මම හිතන්නේ අපේ රටේ ජනතාව දන්නවා. දැන් මේ යන්නේ ජිල්මාට් එකක්නේ. ජිල්මාට් වැලක් දැන් මේ තියෙන්නේ. මේ රාජ්‍ය පාවිච්චි කරමින්. හැබැයි එකක් තියෙනවා එක වෙලාවක් එනවා දේශපාලඥයන්ට පරාජය නළලේ කෙටුවට පස්සේ පරාජයට සටන කරනකොට පස්සේ ජිල්මාට්නේ මොකක් දැම්මත් බේරගන්න බෑ. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුව නොඑක් දේවල් කරාවි මේ පරාජයෙන් ගැලවෙන්න දැනටත් කරමින් ඉන්නවා. නමුත් දැන් මේ පරාජය ස්ථිර වෙලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය සිද්ධ වෙනවා. ඉතින් ඒක නවත්තන්න ආණ්ඩුව විදු උත්සාහ දරාවි. ඒ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. නමුත් ඒ වෙන් මේ පරාජය වළක්වන්න පුළුවන්ද කියලා මම හිතන්නේ කාටවත් සාතිකයක් දෙන්න බෑ. නමුත් දැන් සල්පොන්සේක සින්න මයිතිබාල සින්සේන පිටපැතුමා කියනවා ඒක කිසිම ජිමාට්ටයක් උනේ නැහැ ඊයේ ඡන්දෙදී ඉදිරි ඡන්දවලත් ඒක කිසිම ජිමාට්ටයක් වෙන්න බෑ මේ කියලා පොන්සේක ඉතින් ඒකට ඔබතුමාලා ඒක මොකද කියන්නේ ඔබ මම ආයිත් කිව්වේ ඒක උනේ මෙහෙම දැන් මේක තේරුම් ගත්ත විදිය ප්‍රශ්නයක් තියෙන්නේ බහුගේ 2010 ජනාධිපතිවරණයේදී ජනාධිපති ප්‍රකාශපත් කරාම මුළු සමාජයටම සැකයක් මතුවුණා මේ ජනාධිපති ප්‍රතිඵලය මේ මට්ටමට එන්න බෑ කියලා. ඒ නිසා සැකයක් මතුවුණා කාටත් මේ ජනාධිපතිවරණ ක්‍රියාවල තුලදී කිසියම් ඡන්දවල ඡන්ද දූෂණයක් යමක් සිද්ධ වුණාද කියලා. ඒ වෙලේ තමයි මේ සැකේ මතුවෙච්චලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ජාතියේ වැඩ කලින් කරපු කෙනෙක්. ඒ නිසා මේ පරත් මොකක් කරගත්තද නැහැ කියලා ওই වචනේ සෝමන් සෝදරා කියන්නේ සෝමන් සහෝදරයයි මමයි අපි කීප දෙනෙක් ඉන්න තැනක මහින්ද රාජපක්ෂ මහත්තයා නිකන් කතා බහ කරගෙන ඉන්න වෙලාවක 2005 ජනාධිපති නිරච්ච ගමම්ම ඊට කලින් තිබිච්ච ඡන්දයකදී 2004 ඡන්ද කාලේදී මේ දකුණු එතුමාගේ ආසනයේ මේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එතුමාගේ මනාප අඩු වෙනවා කියලා තේරුණා. ඒ නිසා ඒක දැක්කා ඒක අවුලක් නිසා ගිහිල්ලා පොඩි ජිල් මාට් එකක් දාලා ඒක බේරගත්තා කියලා කිව්වා. එතකොට නිසා මේ මනාප අඩු වෙන්න ගියාම ජිල් මාට් එකක් දාලා ඒක බේරගත්තා කියලා කිව්වේ එතුමාගේ කටින්ම නිසා තමයි සෝමසදර කිව්වේ මේ චන්ද්‍රයත් එහෙම ජිල් මාට් එකක් දැම්මා දන්නේ නැහැ කියලා. එතුමේ ජිල් මාට් කතාව අපි කියූප එකක් නෙවෙයි. ඉතින්
අපිට තාමත් කාටක සාතිකයක් දෙන්න බෑ. ජිල්මාට් දැම්මද කියලා කියන්න බෑ. දැම්මේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මොකද අපි සම්බන්ධ කවුරක්වත් ස්වාධීන පරීක්ෂණයක් කරලා නැහැනේ. මේ පරීක්ෂණ පවත්වලා මොනවා හරි කරා නම් හොයාගන්න පුළුවන් වෙයි මේ ඡන්දවලදී කරේ මොනවද කියලා. මේ ඡන්දාස්සේ දැන් කොච්චර දේවල් කරමින් තියෙනවද? ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපිට තියෙන පැහැදිලි කිරීම මේක නිසා මේ පාලකයෝ ඡන්ද දිනන්න තමන්ගේ පැත්තෙන් කරන්න පුළුවන් සීල සදාචාර විරෝධී ක්‍රියා කරනවා. සමහර ඒවා අහු වෙනවා, සමහර ඒවා අහු වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි තියෙන තත්ත්වය. ආයුධ සන්නද්ධ එදිනෙදී හැසිරීමක් කළොත් ඒකට මුහුණ දෙන්න වැඩ පිළිවෙලක් ඔබතුමාලා මේකෙදි මේ ආණ්ඩුවේ පාර්ශ්ව සන්නද්ධව හැසුනොත් ඒකට අපිට මුහුණ දෙන්න බෑ. ඒ සඳහා තමයි පොලිසිය හමුදායවත් තියෙන්නේ. මෙතන දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. ඒකට අපිට කරන්න පුළුවන් දේ තමයි මේ රටේ ජනතාවත් එක්ක සංවාදයක් සාකච්ඡා ජනතාව සංවිධානය කරලා ඡන්ද දවසේ ඡන්ද පොළ ආරක්ෂා කර ගැනීමට මැරයන් පිටින් පැමිණෙක වැළැක්වීමට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්න එක. දැන් මේසර අපි ඡන්ද ඉල්ලන්නේ නැහැ නේ. නිසා අපි පොලිං බූත් වලට යන්නේ නැහැ. අපිට යන්න බෑනේ පොලිං බූත්. නමුත් අපිට පුළුවන්කම තියෙනවා ගම් ඇතුලේ ඊට පස්සේ පාරේදී මෙතන කිසියම් ආයතා ක්‍රියාවක් සිද්ධ වෙනවද කියලා හොයලා බලලා ඒ පිළිබඳව අදාළ අංශවලට පැමිණිලි කරන්න බලපෑම් කරන්න ඒ වැඩි අපිට කරන්න පුළුවන්. නිසා අපි ඡන්ද නොකරට මේ පිළිබඳ විමසීමෙන් ඉඳලා නිරීක්ෂණයක ඉඳලා ඒ සඳහා අපිට කිසියම් තොරතුරක් ලැබුණොත් ඒක දැනුවත් කරන්න වාර්තා කරන්න ඒ පිළිබඳ අදාළ ආයතන මැදිහත් කර ගැනීම සඳහා වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබඳව සඳහන් කරා ඔබතුමාට 2004 දී එක්සත් ජනතා නිදහස් සමාජයේ පිටවන වෙලාවේ චන්ද්‍රිකා මැතිණිය විධායක බලතල පාවිච්චි කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙති ආණ්ඩුවේ පවරගෙන ඔබතුමාලත් එක්ක මේ මාධ්‍ය ඒ වෙලාවේ හැසිරෙව්වේ ඔබතුමාලත් ගියා මේ සංවාදවලට 2004 චන්ද්‍රිකා ඒකෝර මේ බලේ නැති වෙන අවස්ථාවේ විතර දෙහිම ඉන්නේ බලේ තියෙන වෙලාවේ චන්ද්‍රිකා මැතිණියයි ඔබතුමාට අදින්නේ විපක්ෂ පැත්තේ ඒ වෙලාවේ විතරද ඒක නෑ අපේ ප්‍රතිපත්තිය පැහැදිලි. අපි බලේ හිටියත් අපිට බලෙන් මොනවාරි සම්බන්ධයක් තිබුණා මොකක් වුණත් ජනමාධ්‍ය වලට නිදහස තියෙන්න ඕන. ඒ වෙලාවේ සමහර කරපු දේවල් සම්බන්ධ අපි එකඟ නැහැ. අපි එකතාවෙත් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අපි සමහර වෙලාවට අපිට ආණ්ඩුවත් එක්ක විශාල ගැටුම් තිබුණේ. අපිට ඉතා ඉක්මනින් ආණ්ඩුවෙන් ඉල්ලට බහිනකොට මේ සියලු කාරණාත් එකට බලපාලා තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ වෙලාවේ ඒවා වැරදි කියලා කතා කරමින් හිටපු අයනේ දැන් මේ ආයි ඒකම කරන් යන නිසා අපි දකින්න දෙ තමයි අපේ රටේ ඒ ජනමාධ්‍ය විශේෂම රාජ්‍ය මාධ්‍ය පාක්ෂිකට අයිති නෑ. ඒවා අයිති රජයට රටට අයිති ජනතාවට අයිති නිසා රාජ්‍ය මාධ්‍ය තුල කාටත් කිසියම් සාධාරණත්වයක් ඉටු යුතු තියෙනවා. එතකොට පහුගිය කාලේ හැම ආණ්ඩුවක් තුලම බලේ ඉන්නකොට ඒ අය රාජ්‍ය මාධ්‍ය Tamanට අනුව පාවිච්චි කරගත්තා. හැබැයි එහෙම පාවිච්චි කරගන්න අතර අඩු ගන්න 0.0 ගානකින් හරි අන් අයටත් පුංචි ඉඩක් දුන්නා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා 100%කින්ම ඒක වහලා මේ පැත්තට අරගෙන තියෙන්නේ. ඒ පිළිබඳව අපිට සලකා බලන්න වෙන්නේ ආරාධනා කරාට පස්සේ තමයි මොකද අපි කරන්න කියලා. කොහොමද අපි බලාපොරොත්තු වෙනවා අපි හවුල් ආණ්ඩු හදන්න අපේ අතර බලාපොරොත්තුවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ එකඟ වෙන දේවල් එලෙසින්ම කරේයිද කියලා අපිට ඉතිහාසයේ අනුව ගත්තොත් එහෙම විශ්වාස කරන්න අමාරුනේ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී යෝජනා ටික නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ඌමනාවන් ටික දිනාදීම සඳහා වෙච්ච මැදිහත් වීමක් බලපෑමක් අපිට පාර්ලිමේන්තුවේ ඉඳගෙන විපක්ෂ ඉඳගෙන එළිය ඉඳගෙන කරන්න පුළුවන්කම තියෙන නිසා ඒ බලපෑම අපි අනිවාර්යයෙන්ම කරනවා. දැන් මෙහෙමනේ දැන් ඡන්දයක් ආවට පස්සේ රටේ පුද්ගලයන්ට විවිධ සංවිධාන වලට අයිතියක් තියෙනවා තමන්ගේ මතය ගැන උදව් කරන්න. නිසා ඒ සංවිධාන ඇත්ත සංවිධාන නම් ඒ සංවිධානයෙන් මේ මතය කියන කොයි පැත්තටවත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන අර්බුදේ තියෙන්නේ මේ ආණ්ඩුවේ පැත්තෙන් සමානලට මේ බොරු සංවිධාන අටවනවා. එහෙම සංවිධාන නැහැ. එහෙම අටවලා අර බොරු මත නිර්මාණය කරනවා.
උදාහරණයක් ගත්තොත් මම දැන් පෞදස්ලා කවුරුත් දැක්ක ඔය ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම කියලා කණ්ඩායමක් ආණ්ඩුව ගෙනත් තිබුණා වේදිකාවට. දැන් ඒ ගෙනාපු එක්කෙනෙක් ඔය ඡන්දෙත් ඉල්ලනවා. ඒගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ කවුරක්වත් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ මීට අවුරුදු 4කට 5කට 6කට කාලෙක විතර ඉවත් කරපු අය කාලයක් තිස්සේ ආණ්ඩුවත් එක්ක වැඩ කරපු කට්ටිය දැන් ඒගොල්ලන්ට ආයෙ මේ ජනතා විමුක්ති පෙරමුණේ ලේබල් එක ගහලා ගෑනලා මේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පාවිච්චි කරනවා. එතකටත් මේ ආණ්ඩුව කරමින් ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නම් පරණ කුණු ගොඩවල් අවුස්සලා කුණු කුඩ අවුස්සලා කුණු බක්කිය අවුස්සලා කුණු බක් වලින් මොනවාරි වංගෙ වෙලා තමයි මේ පෙන්වන්න සිද්ධලා තියෙන්නේ. මොකද ජනතා විමුක්ති පෙරමුණෙන් කවුරක්වත් ගන්න බැරි වෙච්ච නිසා. ඉතින් අපි දකින්නේ ඇත්ත සංවිධාන මොන හරි නීතික සංගම් වෙන්න පුළුවන්, කලා සංගම් වෙන්න පුළුවන්, මාධ්‍යවේදී සංගම් වෙන්න පුළුවන්. එහෙම සංවිධාන තියෙනවානේ. ඒ සංවිධාන වලට අයිතියක් තියෙනවා. තමන් කැමති අපේක්ෂකයෙක්ට සහාය පළ කරන්න. ඒ සම්බන්ධ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව නීති අනුකූල දේවල්නේ. හැබැයි මේකේ තියෙන සදාචාර විරෝධී වැඩක් තියෙනවා. නැති සංවිධාන බොරුවට අටවලා බොරු කරලා අර සහාය පළ කරනවා කියන මේ ප්‍රවෘත්ති තමන්ගේ මාධ්‍ය යොදලා පාවිච්චි කර ගන්නවා නම් එතන සදාචාර විරෝධීකමක් තියෙනවා. ඒක වැරදි. නෑනේ අපි රජයට පොඩ්ඩක් සහයෝගය දක්වලා නෑ. මම හිතන්නේ මේ මැතිවරණයේදී වැඩිම ප්‍රහාරය ආණ්ඩුවට එල්ල කළා තියෙන්නේ අපි. මම හිතනවා මේ ප්‍රහාරය වැඩිපුර එල්ල කිරීමට අපිට තියෙන වාසියක් තමයි අපි ස්වාධීනව ඉන්න එක. අර එක ගොඩක හිටියා නම් එහෙම අපිට මේ මතේ හොඳට කියන්න බෑ. මොකද ඒ පැත්තෙන් වෙන සමහර දේවල් වලට උත්තර දෙන්න ගියාට පස්සේ ආයි අපේ මතේ කියන්න වෙන්නේ අපිට. දැන් අපි ස්වාධීනව ඉන්නකොට අපිට අපේ මතේ කියන්න ලේසි. ජනතාවට ඒක තේරෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව බරපතලම විවේචන නිර්මාණය කිරීමේ හැකියාව අපිට තියෙන අපි කරලා තියෙන නිසා අපි මේ අපේ ස්ථාවරයෙන් එක ආණ්ඩුවට වක්‍රාකාරයෙන් හරි කොහොම හරි කිසිම උදව්වක් වෙන්නේ නැහැ කියලා අපි දකින්නේ. ඇත්ත ගත්තොත් දැන් ජනතා විමුක්ති පෙරමුණේ මේ නායක මට්ටමේ ඔක්කොම ඕගොල්ලෝ අඳුරනවානේ. ඕගොල්ලෝ ඔබතුමාලා ඔක්කොම අඳුරන අපිව දන්නවා අපේ ප්‍රාසම ඔක්කොම දන්නවා. ඉතින් මට ඔබතුමාලා යව අඳුරනවාද? අපි අන්න ඒක තමයි. ඊට පැහැදිලි ඔබතුමා දුන්නා නැත්නම් එයා අපේ කවුරක්වත් නෙමෙයි. දැන් මේ ආණ්ඩුව කොහෙන් හරි අවුලගත්තු හාදයකට රැවුල තියෙන හාදයක් හොයාගෙන අතු ෂර්ට් එකක් අඳලා ගිහලා දානවා JVP කියලා. ඕක තමයි දැන් මෙන්න සෙල්ලම. අර සමහර කට්ටිය බොහොම ඈත අතීතයේ අපි එළව දාපු කට්ටිය. සමහර අය එහෙම අයත් නෙවෙයි. දැන් අපේ පක්ෂ වලට එක එක කාලවල ඇවිල්ලා මොන උදව් කරලා ආයි යන කට්ටිය ඉන්නවනේ මොනතරම්. ඉතින් ඒ වගේ කට්ටිය එහෙම අය ගේන්න ආණ්ඩුව බංකොලොත් වෙන්නේ ඇයි? අපේ පක්ෂෙන් අඩු ගන්න ඒගොල්ලන්ට කිසියම් මට්ටමක කිසි කෙනෙක් ගන්න බැරි වෙච්ච නිසා තමයි ඔය වගේ ගේන්නේ. නිසා මම හිතන්නේ හරි පැහැදිලි ඔබතුමායකට ඇහුවටත් බොහොම ස්තුතියි. ඒ අය මේ අපිට සම්බන්ධ අය නෙවෙයි. ආණ්ඩුව ඔය එක එක්කෙනා හොයාගෙන හතු ෂර්ට් අඳලා ගේනවා. හරිම බංකොලොත් තරක් ඕකදී. ඇත්තට බලපෑමක් සිද්ධ වෙනවා. ඒ බලපෑමක් සිද්ධ වෙනවා නොදන්න අය නොම ගෑනෝනේ. ආණ්ඩුවේ නෙක්ස්නේ. ඒ නිසා අපිට ඒවා නිරෝධ කරන්න සිද්ධ වෙනවා. අපිට පුළුවන් මාධ්‍ය සාකච්ඡාවලදී රැස්වීම හැම එකෙම අපි කියනවා මේකට රැවටෙන්න එපා. මේ ජනතාව විමුක්ති කරන්නේ කවුරක්වත් මෙහෙම වෙන්නේ නැහැ කියන කාරණේ අපි ඉතා පැහැදිලිව කියනවා. පුංචි බලපෑමක් වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව එක කරන්නේ. ඊට අමතරව දැන් ඔය පක්ෂෙන් ඉවත් වෙලා විවිධ අවස්ථාවලදී ගිහිල්ලා වෙනත් සංවිධානات එක්ක එකතු වෙන නැත්නම් වෙනත් පක්ෂ නිර්මාණය කරන්න ගිය එවැනි අයත් මේ නැවත මේ ඔය මාධ්‍ය සාකච්ඡාවලට වැඩසටහන් වලට එන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් අපි ඉවත් වෙලා තමයි එන්නේ කියලා. ඒ ලෙවලේ මේමයි. ඔගේ හේතුව තමයි මේ වෙලාවේ දිගටම අපේ රටේ මේ දේශපාලන ක්ෂේත්‍රයේ ජනතා විමුක්ති පෙරමුණේ මතයට ජනතා විමුක්ති පෙරමුණට ලොකු වටිනාකමක් තියෙනවා. කියන්නේ ඡන්ද වලින් පේන්නේ නැති දේශපාලන බලයක් වටිනාකමක් ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. ඒ නිසා ඕන කෙනෙකුට ජනතා විමුක්ති පෙරමුණ හිටපු කිව්ව ගමම අමතර සමාජ බලයක් ආරෝපණය වෙන නිසා තමයි ඔය දාගන්නේ. සමහර මාධ්‍යවේදී මහතුරුත් ඒක නොදන්නාකම හරි මොකක් හරි නිසාත් මේ දේ කරන මම දැක්කා ඊයේ පුවත්පතේ නම කියන්න ඕනේ පුවත්පතක තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ කලින් හිටපු කෙනෙක් පෞද්ගලික කල් පක්ෂයෙන් ඉවත් වෙලා හිටියා. ඔහු රැස්වීමක් තියලා දෙනවා. ඔහු හඳුන්වලා තින්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාවේ කියලා. ඉතින් ඔහු අපේ කෙනෙක් නෙවෙයි.
ඒක අපි හිතනවා සමහරට මාධ්‍ය වේදිකාට වැරදුනා දන්නෙත් නැහැ කියලා. නමුත් ඒක සදාචාර විරෝධයක්නේ. හිටපු කියලා නම් අවුලක් නැහැ. හිටපු නෙමෙයි මේ දාලා තින්නේ. ඕගේ නම දාලා ජනතා විමුක්ති වෙන දේශපාලන මන් සභික. වාර්තාව කියමු වාර්තාවේ තියෙනවා හිටපු අමාත්‍ය සහ ජනතා විමුක්ති වෙන දේශපාලන මන් සභික. ඒකට අමාත්‍යකම හිටපු. හැබැයි දේශපාලන මණ්ඩලේ තාම ඉන්නවා වගේ තමයි මේ වාර්තාවේ තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් නෙවෙයි. දේශපාලන මණ්ඩල වල නැති මොකක්වත් නැති පහුගිය සමුළු වලටත් ආවේ නැති පක්ෂයෙන්වත් වෙලා සෑහෙන කාලයක් වෙච්ච පක්ෂ වල මිනිසුන්ට අයිගලා ඉන්න පුළුවන් නේ කිසි ප්‍රශ්නයක් නැහැ නේකට. ඒගොල්ලන්ට මේ ජනතා විමුක්ති පෙරමුණ නම ගාන එක ඒගොල්ලොත් කැමති මේ නම ගා ගන්න. රටේ පොඩි අර ඒ නමට තියෙන වටිනාකම නිසා ඕන කෙනෙක් මේ නමත් පොඩ්ඩක් ගාවගෙන යන්න කැමැත්තක් දක්වනවා. ඒකෙන් පොඩි ජනතාවගේ නොමගෑමක් සිද්ධ වෙනවා. ඉතින් අපිට ඔබතුමලාගෙන් කාරුණු කිල්ලීමක් කරන්න තියෙනවා. මේ එවැනි නොමගෑම් වලට මේ ඉඩ හදන්න එපා කියන කාරණා. ඇත්ත මෙහෙමයි. පොලිසියට මැතිවරණ දෙපාර්තමේන්තුවට පිටින් බලපෑමක් නැත්නම් නිදහස් සාධාරණ මැතිවරණයක් තියන්න පුළුවන්. මොකද දැන් වෙලා තියෙන්නේ අපේ රටේ ජනාධිපතිවරයා ඉන්නේ පොලිසියට උඩින්. ඔහු තමයි පොලිසිය පාලනය කරන්නේ. පොලිසිය අමාත්‍යාංශය දින හුවැරදේ. අපේ රටේ මේ මැතිවරණ කොමසාරිස්වරයා පත් කරන ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා ඉන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවට උඩින්. එතකොට ඒ ජනාධිපතිවරයා ජනාධිපති තරතුරු ඉඳගනිමින් ඡන්දයක් කරනකොට ඒ ජනාධිපතිවරයාට හිරේ වැඩ කරන්න බැරි වෙනවා පොලිසියට. කවුද මැතිවරණ දෙපාර්තමේන්තුවේ මේ තියෙන අරුබුදේ ඒක. දැන් ඡන්දයක් කරන්නේ අපේක්ෂකයෝ නම් ජනාධිපති කෙනෙක් නැත්නම් ඒතර ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ජනාධිපති ඡන්දයක් කරනවානේ. ඒ ජනාධිපති ඡන්ද ඉල්ලන ගමන්ම අනිත් පැත්තෙන් ගත්තම පොලිසිය ප්‍රධානියා, හමුදාවේ ප්‍රධානියා, මැතිවරණ දෙපාර්තමේන්තුව පත් කරන කෙනා. ඒ නිසා එයා කරන බලපෑම තුල මැතිවරණ දෙපාර්තමේන්තුවට පොලිසියට නිදහස වැඩ කරන්න බෑ. ඒ නිසා අපි මොන හේතුවක් නිසාවත් මේ පොලිසියට මැතිවරණ දෙපාර්තමේන්තුවට දොස් කියන්නේ නැහැ. ඒක වැරද්දක්. ඒගොල්ලෝ දොස් කිව්වට කමක් නැහැ. ජනාධිපතිවරයා බලපෑම් කරන්න නැතුව තියෙද්දි ඒගොල්ලෝ තමන්ගේ රාජකාරියට කරන්නේ නැත්තම් මේක නෙවෙයි නෙමෙයි. ඒගොල්ලෝ රාජකාරිය හොඳට කරන්න උත්සාහ කරනවා. ඒත් ආණ්ඩුව ජනාධිපතිවරයා රාජ්‍ය ප්‍රධානින් ඒකට දෙන්නේ නැහැ. ඕක තමයි ඇත්ත කාරණේ. ඉතින් ඒ නිසා මේක වාක්‍යම ගන්න ඕනකම තියෙන ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ගන්න නිසා මේ මැතිවරණයේ නීත්‍යානුකූලව සදාචාර සම්පන්නව සහ සාධාරණව කරන්න බෑ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. දැනටත් ඉඩ දීලා නැහැ.